සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. අපි ගාථාව සජ්ජායනා කරමු. විචිත්ත මතේ ගම්බීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුන්දියා යස්ස දේහානික්ඛමින්සු සුභාචම්බන්න රංසියෝ නීලපීතාරත්ත සේතා මංජෙන්තාච පබස්සරා තං ලෝකනාතං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ටං නමාමි සිරසාදරං සාදු සාදු සාදු. සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අදත් අපේ දහම් පන්තිය ආරම්භ කරනවා. දැන් අපිට තියෙන්නේ අද උදේවරුවේ අංගුත්තර නිකාය. අංගුත්තර නිකාය අපි සූත්‍ර කිහිපයක් පහුගිය දිනවල සාකච්ඡා කළා. මේ විද්දී අපි ඉන්නේ දෙවැනි නීවරණප්පහාන වග්ගයේ. අද අපිට තියෙන්නේ මොකද්ද සූත්‍රයේ නීවරණප්පහාන වග්ගයේ අපි නීවරණ පිළිබඳව සාකච්ඡා කළා. කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ද නීවරණය කියන තුන පිළිබඳව. අද තියෙන්නේ උද්ධච්ච කුක්කුච්ච නීවරණය සහ විචිකිච්ඡා නීවරණයත් ඒ නීවරණ ධර්ම පිළිබඳව සාකච්ඡා කිරීමට ඊට අදාළ සූත්‍ර දෙකත් අරගෙන. උද්ධච්ච කුක්කුච්ච නීවරණය පිළිබඳව පේනෙනව ඇති. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව්. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නං වා උද්ධච්ච කුක්කුච්චං uppajjati uppannං වා උද්ධච්ච කුක්කුච්චං භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති යත ඉදම් භික්කවේ චේතසෝ උපසමෝ අවපසන්තස්ස චිත්තස්ස භික්කවේ අනුප්පන්නං චේව උද්ධච්ච කුක්කුච්චං uppajjati uppannං ච උද්ධච්ච කුක්කුච්චං භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති. මෙතන කියන්නේ උද්ධච්ච කුක්කුච්චය පිළිබඳව සූත්‍රයේ නම උද්ධච්ච කුක්කුච්චුප්පාද සූත්‍රය.
ඒ කියන්නේ උද්දච්ච කුක්කුච්චය හට ගැනීම උපාද සූත්‍රය. මහණෙනි, යම්සේ සිත් නොසන්සුන් වනු බව නිසා උපන් උද්දච්ච කුක්කුච්චය උපදීද, නූපන් උද්දච්ච කුක්කුච්චය උපදීද, උපන් උද්දච්ච කුක්කුච්චය හෝ බාහුල්‍ය භාවයට හා විපුලත්වයට පැමිණේද? මහණෙනි, එබඳු අනිත් එකම කරුණකුදු මම නොදකිමි. නොසන්සුන් සිත් ඇත්තා තුල නූපන් උද්දච්ච කුක්කුච්චයත් උපදී, උපන් උද්දච්ච කුක්කුච්චයත් බහුල භාවයට පත්වෙනවා. උද්දච්ච කුක්කුච්ච නීවරණය පිළිබඳවයි. උද්දච්ච කුක්කුච්චය කියලා කියන්නේ මොකක්ද කියන එක ඉස්සරලා අපි දැනගන්න ඕනේ. ඒ පිළිබඳව මේ විදිහට කෙටියෙන් ලියා ගන්න. උද්දච්ච කුක්කුච්චය පිළිබඳව මේ විදිහට උද්දච්චය හා කුක්කුච්චය යන මේ චෛතසික දෙක උද්දච්ච කුක්කුච්ච නීවරණයයි. සිතෙහි සහ සිතුවිලිවල නොසන්සුන් බව උද්දච්ච කුක්කුච්චයයි. එහි උද්දච්චය යනු සිතේ නොසන්සුන්කමය. කුක්කුච්චය යනු කළ පව් ගැනත් නොකළ පින් ගැනත් සිතමින් පසුතැවිලි වීමයි. මෙය නීවරණයක් වන්නේ නූපන් කුසල් උපදවා ගැනීමට හෝ උපන් කුසල් පවත්වා ගැනීමට හෝ ඉඩ නොදී වළක්වන නිසාය. මේ සූත්‍රය කියනවා යේන අනුප්පන්නං වා උද්දච්ච කුක්කුච්චං uppajjati uppannං වා උද්දච්ච කුක්කුච්චං බියෝ භාවාය වේපුල්ලාය සංවත්තති යත ඉදම් භික්ඛවේ චේතසෝ ඖපසන්තස්ස චිත්තසෝ අනුප්පන්නං වා උද්දච්ච කුක්කුච්චං uppannං උද්දච්ච කුක්කුච්චං බියෝ භාවාය වේපුල්ලාය සංවත්තති. සිතේ නොසන්සුන් බව. එතකොට උද්දච්ච කුක්කුච්ච ඇති වෙන්නේ සිත සංසුන් නැති පුද්ගලයා තුළ. සිත සංසුන් නෑ කියන්නේ ඒ පුද්ගලයා තුළ යෝනිසෝ මනසිකාරය නෑ කියන එක. මෙහෙමත් ලියා ගන්න. උද්දච්ච කුක්කුච්චය ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ අයෝනිසෝ මනසිකාරයයි. සිහිනුවනින් මෙනෙහි නොකර ජීවත් වෙන ස්වභාවයට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. මේ පාලි පදේ ලියා ගන්න. පුංචි වාක්‍යයක් මේ අටුවාවේ උද්දච්ච කුක්කුච්චය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන එක. උද්දච්ච කුක්කුච්චං නාම
උද්දච්ච කුක්කුච්චන් නාම චිත්තස්ස අවුපසමෝ දැන් මේ සූත්‍රය කියන්නේ යත ඉදම් භික්කවේ චේතසෝ අවුපසමෝ අවුපසන්තස්ස චිත්තස්ස භික්කවේ අනුප්පන්නං චේව උද්දච්ච කුක්කුච්චං උප්පජ්ජති උප්පන්නං චුද්දච්ච කුක්කුච්චං භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති කියනවා. එතකොට මෙතන කියන්නේ උද්දච්ච කුක්කුච්චන් නාම චිත්තස්ස අවුපසමෝ. ඒකේ තේරුම සිතේ නොසන්සුන්කම උද්දච්ච කුක්කුච්චයයි. සිතේ නොසන්සුන්කම උද්දච්ච කුක්කුච්චයයි. එය නූපන් උද්දච්ච කුක්කුච්චය ඇතිවීමටද ඒ කියන්නේ සිතේ නොසන්සුන්කම හට නොගත්තා වූ උද්දච්ච කුක්කුච්චය හට ගැනීමටද හටගත්තා වූ උද්දච්ච කුක්කුච්චය බහුල භාවයට විපුල භාවයට පැමිණීමටද හේතු වේ. දැන් එතකොට මේ තමයි උද්දච්ච කුක්කුච්චය ඇතිවීමට හේතුව. උද්දච්ච කුක්කුච්චය පිළිබඳව මේ කියන්නේ. එතකොට සිතෙහි නොසන්සුන් බව සිතෙහි සහ සිතුවිලි වල විසිරුණු ස්වභාවය උද්දච්ච කුක්කුච්චය. එතකොට මේකට කියන උද්දච්ච කුක්කුච්චුප්පාද සූත්‍රය කියලා. දැන් අපි ගිය සතියේ මේ සූත්‍ර ටික කළේ අපි කියමු මේ කාමච්ඡන්දය ගැන විස්තර කරලා ඊළඟට කාමච්ඡන්දය පහාන සූත්‍රය උප්පාද සූත්‍ර පහාන සූත්‍රයේ විදිහට දැන් ඊළඟට අපි බලමු උද්දච්ච කුක්කුච්ච පහාන සූත්‍රය. නවවෙනි සූත්‍රය. නවවෙනි සූත්‍රය නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නං වා උද්දච්ච කුක්කුච්චං නූපජ්ජති uppannං වා උද්දච්ච කුක්කුච්චං පහීයති යත ඉදම් භික්කවේ චේතසෝ උපසමෝ උපසන්තස්ස චිත්තස්ස භික්කවේ අනුප්පන්නං චේව උද්දච්ච කුක්කුච්චං නුපජ්ජති uppannං ච උද්දච්ච කුක්කුච්චං පහීයති इति. එතකොට මෙතන උද්දච්ච කුක්කුච්චය ප්‍රහාණය කරන ස්වභාවය පිළිබඳවයි මේ කියන්නේ. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි මහණෙනි මම දකිනවා මහණෙනි යම්සේ සිතේ සංසිඳවීමක් නිසා නූපන් උද්දච්ච කුක්කුච්චය හෝ නූපදීද උපන් උද්දච්ච කුක්කුච්චේ විනාශයට පත්වේද මහණෙනි එබඳු අනිත් එකම කරුණකුදු මම නොදකිමි. මහණෙනි සංසුන් සිත් ඇත්තා තුල නූපන් උද්දච්ච කුක්කුච්චේ නූපදී. උපන් උද්දච්ච කුක්කුච්චය විනාශයට පත්වේ. දැන් ඉස්සෙල්ලා කිව්වා උද්දච්ච කුක්කුච්චය ඇති වෙන්න හේතුව තමයි අසංසුන් එහෙම නැත්නම් සංසුන් නොවුණු සිතක් තිබීම කියන එක. දැන් මෙතනදී කියනවා සිත සංසුන් නම් උද්දච්ච කුක්කුච්චේ ඇති වෙන්නේ නැහැ කියලා. එතකොට මෙතන මේ සිත සංසුන් කියලා කියද්දී
එතන යෝනිසෝ මනසිකාරය පවතිනවා. එතකොට යෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් සිහිනුවණින් මෙනෙහි කරමින් දකින්න පුළුවන් ස්වභාවය ඇති වෙන්නේ මේ සංසුන් සිතක් ඇත්තා තුල. කොට සංසුන් සිතක් ඇත්තා තුල නූපන්නා වූ උද්ධච්ච කුක්කුච්චය උපදින්නේ නැහැ. ඊළඟට හටගෙන තියෙනවා නම් යම් උද්ධච්ච කුක්කුච්චයක් ඒක නැති වෙලා යනවා. එතකොට මේ උද්ධච්ච කුක්කුච්ච නීවරණය ප්‍රහාණය කරගන්න ආකාරය පිළිබඳවයි අපි මේ ඉගෙන ගන්නේ. ඒකට ප්‍රධානම කාරණාව තමයි යෝනිසෝ මනසිකාරය. ඒ වගේම සංසුන් සිතක් ඇති කර ගැනීම. මේ සතිපට්ඨාන අටුවාවේ විස්තර කරනවා උද්ධච්ච කුක්කුච්චේ ප්‍රහාණය කරගන්න ක්‍රම 6ක්. ඒකත් අපි ඉගෙන ගන්න එක හොඳයි. මේ විදිහට ලියා ගන්න. කුක්කුච්චය පහ කර ගැනීමට උපකාර වන කාරණා එක බහුසතා දෙක පරිපුච්ඡ කතා තුන විනයේප කතඤ්ඤුතා හතර උද්ද සේවිතා පහ කල්යාණ මිත්තතා හය සප්පාය කතා බහුසුතා කියලා කියන්නේ බොහෝ ඇසූ පිරූ ධර්මය උගත් බව. ඒ කියන්නේ දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය වගේ මේ නිකාය පොත් එකක් හරි දෙකක් හරි තුනක් හරි එහෙම නැත්නම් හතරම හරි පාලියෙන් අර්ථ වශයෙන් මේ කාරණා මේවා දැනගෙන කියවලා තියාගෙන තිබීම, අසා දැනගෙන තිබීම මේවට කියනවා බහුසුතා කියලා. එතකොට එහෙම දැනගෙන තියෙද්දි බොහෝ තැන් ඇසූ පිරූ තැන් ඇති පුද්ගලයා තුළ උද්ධච්ච කුක්කුච්චය ප්‍රහාණය වෙනවා කියනවා. පරිපුච්ඡ කතා කියලා කියන්නේ යම් කිසි සීලය පිළිබඳව හරි යම් කිසි සැකයක් තියෙනවා නම්, නොදන්න තැන් තියෙනවා නම් ඒවා ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා සමග සාකච්ඡා කරලා දැනගන්න ඕනේ. ඊළඟට
ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලාට බෙහෙවින් කැප අකැප වන දේවල් මොනවද කියලා දැනගන්න ඕනේ. එහෙම දැනගෙන හිතේ තියෙන කුකුස් දුරු කර ගන්න ඕනේ. එතකොට බහුශ්‍රෘතයන්ගෙන් ඒ විදිහට දැනුම තියෙන අයගෙන් ඒ විදිහට අහලා දැනගන්නවට විමසා දැනගන්නවට තමයි කියන්නේ පරිපුච්ඡ කතා කියලා. පුච්ඡති කියලා කියන්නේ විමසනවටනේ පාලියෙන්. අහනවා විචාරනවා. ඊළඟට පරිපුච්ඡ කතා විනයේප කතා. විනයේප කතඤ්ඤුතා කියලා කිව්වේ විනය විනිශ්චය පිළිබඳ දැනුමක් ඇති කර ගැනීම. ඒක බොහොම වෙනම විෂයපතයක්. විනය පිටකයේ විනය කියන දේ ගත්තාම විනය ඉගෙන ගද්දී මේ විනය විනිශ්චය කරන ආකාරය පිළිබඳව හැම හොඳට ඉගෙන ගත්තාමයි ශික්ෂාපද පිළිබඳව හැම සැකයක් ඇති වෙන්නේ නැහැ. වඩන්න බැරි වෙච්ච දේවල් පිළිබඳව හිත විසිරීමටපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ කැඩුණු බිදුණු දේවල් පිළිබඳව හිත විසිරීමටපත් වෙන්නේ නැහැ. නැත්තම් ගොඩක් භාවනා කරන්න එහෙම ගත්තාම භාවනා වැඩෙන්න සීලය පිළිබඳව කුකුස් ඇති වෙනවා. ඊළඟට උද්ද සේවිතා කියලා කිව්වේ තමන්ට වැඩිය ගුණයෙන් වයසින් වැඩි අය ආශ්‍රේ නිශ්‍රේ කිරීම. ඊළඟට ඒගොල්ලන්ගේ ගතිගුණ ආශ්‍රේ නිශ්‍රේ කරලා දැනගත්තාම තමන්ගේ අර තියෙන නොසන්සුන් බව පහ වෙලා යනවා. තමන්ගේ හිතත් ඒ විදිහට සකස් කර ගන්න ඕන කියලා ඒ ගුණ ධර්මයන්ට අවනත වෙලා ඒ ආභාසය ලැබෙනවා. ඒකට කියනවා උද්ද සේවිතා කියලා. වැඩි හිටියන් ගුණයෙන් නුවණින් වැඩි හිටියන් වයසින් වැඩි හිටියන් සේවනය කිරීම. කල්යාණ මිත්‍රා කියලා කිව්වේ කල්යාණ මිත්‍රාශ්‍රය. විනය පිටකේ විනය පිළිබඳව අගතනතුරු ලබාගත් ඒත දග්ගඨානාන්තරය ලබාගත් උපාලිස්තවිරයන් වහන්සේ නේද? උපාලි මහතෙරුන් වහන්සේ වැනි ශික්ෂාකාමී පැවිදි උතුමන් වහන්සේලා ආශ්‍රේ නිශ්‍රය කිරීම, උන්වහන්සේලා පිළිබඳ විස්තර දැනගෙන තොරතුරු දැනගෙන එබඳු කල්යාණ මිත්‍රයන් ආශ්‍රේ නිශ්‍රය කිරීමට කියන කල්යාණ මිත්තා කියලා. ඊළඟට සප්පාය කතා කියලා කියන්නේ යාම් මිදීම් හිටීම් ආදී මේ දේවල් වලදී පවා තමන්ගේ සීලය නොකැඩෙන විදිහට, නොසිඳෙන නොබිදෙන විදිහට ආරක්ෂා කරගන්න පුළුවන් විදිහට ඒ අවශ්‍ය කරුණු කාරණා කතාන්දර දැන ගැනීම. ඒකට කියනවා සප්පාය කතා කියලා. මෙන්න මේ කියන්ට දුනා වූ බහුසුතා පරිපුච්ඡ කතා විනයප කතංතා උද්ද සේවිතා කල්යාණ මිත්‍රතා සප්පාය කතා කියන කරුණු 6 උපකාර වෙනවා උද්ධච්ච කුක්කුච්ච නීවරණය ප්‍රහාණය කරගන්න. තමයි උද්ධච්ච කුක්කුච්ච නීවරණ පහාන සූත්‍රය. ඊළඟට විචිකිච්ඡා උප්පාද සූත්‍රය. පස්වෙනි එක
නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා විචිකිච්ඡා uppajjati uppannāvā විචිකිච්ඡා භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති යත ඉදං භික්කවේ අයෝනිසෝ මනසිකාරෝ අයෝනිසෝ භික්කවේ මනසිකරෝ අනුප්පන්නා චේව විචිකිච්ඡා uppajjati uppannā ca විචිකිච්ඡා භීයෝ භාවාය වේපුල්ලාය සංවත්තති. මෙතනත් විචිකිච්ඡාව මහණෙනි යම්සේ අයෝනිසෝ මනසිකාරය එහෙම නැත්නම් අනුවණින් වැරදි ලෙස මෙනෙහි කිරීම නිසා නූපන් විචිකිච්ඡාව උපදී උපන්නා වූ විචිකිච්ඡාව බොහෝ බහුල භාවයට හා විපුලත්වයට පැමිණේද. මහණෙනි එබඳු අනිත් එකම කරුණකුදු මම නොදකිමි. නුවණින් අනුවණින් වැරදි ලෙස මෙනෙහි කිරීම ඇත්තා තුල නූපන් විචිකිච්ඡාව උපදී. උපන් විචිකිච්ඡාව බහුල භාවයට විපුල භාවයට පත් වේ. විචිකිච්ඡාව හටගන්න හේතුවයි මේ කියන්නේ. යත්ත ඉදම් භික්කවේ අයෝනිසෝ මනසිකාරෝ විචිකිච්ඡාව ඇති වෙන්න හේතුව. එතකොට විචිකිච්ඡාව කියන්නේ මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. ඒකත් කෙටියෙන් ලියා ගන්න. විචිකිච්ඡාව යනු බුද්ධ ආදී අටතැන්හි සැකයයි. මොනවද බුද්ධ ආදී අටතැන් සැකය? බුද්ධ ධම්ම සංඝ බුද්ධ ධම්ම සංඝ යම්ගේ සැකය පටිච්ච සමුප්පාද සැකය පෙර ආත්මය පසු ආත්මය පෙර ආත්මය සහ පසු ආත්මය. තව ශික්ෂාපද පිළිබඳ සැකය ආපද පිළිබඳ සැකය. අන්න හරි. ඔව් බුද්ධ ආදී අටතැන් සැකය කියන්නේ අපි නිතරම විචිකිච්ඡාව කියන තැන්වල ඒක තියෙනවා. ඊළඟට විචිකිච්ඡාව කියන එක තියෙනවානේ මේ මොකේද මේ සංයෝජන ධර්මවල නේද? සංයෝජන ධර්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියලා පටන්. එතකොට බුද්ධ ආදී අටතැන් සැකය පළමුවෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක ඇති වෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක ඇති වෙන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් 80 අනුව්‍යංජනයන්ගෙන් ශෝභාමත් වෙච්ච ඔය කියන විදිහේ පුරුෂයෙක් හිටියද මේ මිහි පිට එහෙම ඉන්න පුළුවන්ද? ඔය කියන විදිහේ අසාමාන්‍ය වූ දේහ විලාසයක් ඇති ඥාන විලාසයක් ඇති. ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ ඒ අසිරිමත් ස්වභාවයන් පිළිබඳව ඇති කරගන්නා වූ සැකය බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකය. ඊට පස්සේ ධර්ම රත්නය ගැන සැකය. ආර්ය මාර්ගය මේ විදිහට සතර මඟ සතර ඵල පිළිබඳව නිවන පිළිබඳව යම් කිසි කෙනෙක් තුළ සැක ඇති කර ගන්නවා.
ඒකට කියන ධර්ම රත්නය පිළිබඳ සැකය. ඊට පස්සේ සංඝ රත්නය පිළිබඳ සැකය. සංඝ රත්නය සතර මඟ සතර පල්ලාභී ආර්යයන් වහන්සේලා ඉන්නවද? රත්නත්‍රය කියලා කියන්නේ එතකොට ඇත්තක්ද? සංඝයා සුපටිපන්නද නැද්ද? සංඝයාට එහෙම නැත්නම් සංඝ රත්නයට දන් දීමෙන් විපාකයක් තියෙයිද නැද්ද? සංඝ රත්නය පිළිබඳ ওই විදිහට නොයේක් විදිහේ සැක ඇති කර ගන්නවා. ඊළඟට ත්‍රිශික්ෂාව පිළිබඳව සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවන් පිළිබඳව සැක ඇති කර ගන්නවා. එතකොට තුන්දොර සංවර වීම පිළිබඳව ක්‍රියා කිරීම මේ ත්‍රිශික්ෂාව කියන දෙයක් ඇත්තටම තියෙනවද? ඒකෙන් යම් කිසි ප්‍රතිලාභයක් තියෙනවද නැද්ද කියලා සැක ඇති කර ගන්නවා. ඒ සැක අල්ප මාත්‍ර වශයෙන්වත් ඇති කර ගන්න බෑ. ඒ සැක තියෙන තාක් ඒ කෙනා ප්‍රතග්ජන භාවයෙන් යුක්තයි. ඊළඟට පෙර භවයන් පිළිබඳව සැක කරනවා. මම පෙර ඉපදිලා හිටියද? කොහොම ඉපදිලා ඉන්න ඇද්ද? ওই විදිහට පෙර ආත්ම පිළිබඳව සැක ඇති කර ගන්නවා. ඊට පස්සේ අනාගත ආත්මය භවයන් පිළිබඳ සැක ඇති කර ගන්නවා. මරණින් පස්සේ කොහේ උපදීද? අනාගත භවය පිළිබඳව මේ ස්කන්ධ පරම්පරාව ගැන සැක ඇති කර ගන්නවා. ඊළඟට මේ පූර්වාපර මේ දෙකම එකට කරගෙන එකතු කරගෙන මේ දෙක පිළිබඳ අතීත අනාගත භවයන් පිළිබඳව සැක ඇති කර ගන්නවා. අටවෙනි එක පටිච්ච සම්පාද ධර්මයේ පිළිබඳව සැකය මේ හේතුඵල ධර්මයේ පිළිබඳව සැකය ඇති වෙනවා. හේතුව කුමක්ද? ඵලය කුමක්ද? හේතුවක් නැතුව ඵලෙ ඉබේ ඇති වෙනවද? එහෙම නැත්නම් කෙනෙකු විසින් මවන දෙයක්ද කියා මේ විදිහට පටිච්චසමුපාදය පිළිබඳව සැක ඇති කර ගන්නවා. මේවා තමයි බුද්ධ ආදී අටතැන් සැකය. එතකොට මේ අටතැන් සැකය ඇති වුණොත් ඒ කෙනා තුළ සෝවාන් මාර්ග ඵලයට පත් වෙන්නවත් සුදුසුකමක් ඇත්තේ නැහැ. ඊළඟ මාර්ග ඵලයන් පිළිබඳව යමුතුන් කියන දෙයක් නෑ. එතකොට මේ සූත්‍රය සිහිපත් කරනවා මේ විචිකිච්ඡාව හටගන්න හේතුව. යත ඉදම් භික්කවේ අයෝනිසෝ මනසිකාරෝ. අයෝනිසෝ මනසිකාරෝ භික්කවේ අයෝනිසෝ භික්කවේ මනසිකරතෝ අනුප්පන්නං චේව විචිකිච්ඡා. අසිහියෙන් අනුවණින් වැරදි ලෙස මෙනෙහි කිරීම තමයි විචිකිච්ඡාව ඇතිවෙන්න හේතුව. ඒකට විචිකිච්ඡාව නැති කරගන්න ක්‍රම 6ක් අර වගේම තියෙනවා. එතකොට අපි මේක ක්‍රම 6 ගැන ඉගෙන ගන්න කලින් ඊළඟට මේකෙම 10 වෙනි සූත්‍රයේ තියෙනවා විචිකිච්ඡා නීවරණ ප්‍රහාණය පිළිබඳව. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නාවා විචිකිච්ඡා uppajjati uppannāvā viචිකිච්ඡා පහීයති යත ඉදම් භික්කවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්කවේ මනසිකරෝතෝ අනුප්පන්නා චේව විචිකිච්ඡා uppajjati uppannāච විචිකිච්ඡා පහීයන්ති පහීයති इति. හොඳයි. එතකොට ඒක කියනවා මහණෙනි යම්සේ නුවණින් මෙනෙහි කිරීමක් නිසා එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයක් නිසා මේ විචිකිච්ඡාව නූපදීද උපන් සැකය විනාශයට පත් වේද. එබඳු අනිත් එකම කාරණයකුදු මම නොදකිමි. මහණෙනි නුවණින් මෙනෙහි කිරීම එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය
සත්තා තුල උපන් සැකය නැති වෙයි. නූපන් සැකය නූපදී උපන් සැකය නැති වේ විනාශයට පත් වේ කියලා. විචිකිච්ඡාව ප්‍රහාණය කරගන්න අර වගේම කාරණා 6ක් තියෙනවා. පළවෙනි එක තමයි බහුසුතා. ඒකෙත් බහුසුතා. දෙක පරිපුච්ඡ කතා. පරිපුච්ඡ කතා. තුන විනයේ පකතඤ්ඤුතා. විනයේ පකතඤ්ඤුතා. හතර අධිමොක්ඛ බහුලතා. පහ කල්යාණ මිත්තතා. පහ කල්යාණ මිත්තතා. 6 සප්පාය කතා. එතකොට මෙතන මේ 6 පිළිබඳව දන්නවා පින්වතුන් අපි ඉස්සර විස්තර කළානේ. ආයතනින් අපි කියලා දුන්නේ නැති වචනේ බහුසුතා කියලා කිව්වේ බොහෝ ඇසූ පිරු තැන් ඇති බව. ඊට පස්සේ පරිපුච්ඡ කතා කියලා කිව්වේ යම් කිසි සැක ඇති වෙන තැන් තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා විසඳ ගැනීම. ඊට පස්සේ විනය පකතඤ්ඤුතා කියලා කිව්වේ ඒත් හොඳට විනය හදාarලා විනය පිළිබඳව අධ්‍යයනය කරලා තමන් විනය දරයන් ආශ්‍රය නිශ්චය කරලා ඒ සැකතැන් නැති කර ගැනීම. ඊළඟට මෙතන මේ අධිමොක්ඛ බහුලතා කියලා කිව්වේ රත්නත්‍රයේ කෙරෙහි හොඳ ගුණ විනිශ්චය කළ හැකි ශ්‍රද්ධාදි මෝක්ෂය ඇති කරගන්න එක. ශ්‍රද්ධාවෙන් හොඳට හිත පුරවා ගත්තාම ඒ කෙනා පිළිබඳව මේ අධිමොක්ඛ බහුලතාවය වැඩෙනවා. කල්යාණ මිත්‍රා කියලා කිව්වේ කල්යාණ මිත්‍රාශ්‍රය. ඊට පස්සේ සප්පාය කතා කියලා කිව්වේ විචිකිච්ඡාව නැති කරගන්න උතුමන් භාවිතා කරපු ක්‍රම පිළිබඳව විචිකිච්ඡාව නැතිව කටයුතු කරපු උතුමන්ගේ කතා පිළිබඳව විමසීම දැන ගැනීම සප්පාය කතා කියලා කියන්නේ. එතකොට අපි නීවරණ ප්‍රහාණ වර්ගය අවසන් වෙනවා. ඊළඟට අකම්මනීය වග්ගෝ. අකම්මනීය වග්ගෝ. අකම්මනීය වග්ගය මෙහෙමයි. ඒක බොහෝම කෙටි සූත්‍ර තියෙන අපිට ඉක්මනට කරන්න පුළුවන්. පළවෙනි එක අකම්මනීය සූත්‍රය. අකම්මනීය සූත්‍රය මෙහෙමයි. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අභාවිතං අකම්මනීයං හෝති යත ඉදං චිත්තං චිත්තං භික්කවේ අභාවිතං
අකම්මනීයං හෝති इति මහණෙනි යම්සේ මෙතන මේ අකම්මනීය කියලා කියන්නේ නොඅඩන ලද කියන එක. එහෙම නැත්නම් කර්ම යෝග්‍ය නොවන කියන අර්ථය. අකම්මනීය. කර්මයට යෝග්‍ය නොවන කියන අර්ථය. මහණෙනි යම්සේ නොඅඩන ලද සිත කර්මයට යෝග්‍ය නොවේද. මෙතන කර්මයට යෝග්‍ය නොවේද කියන්නේ කාමාවචර රූපාවචර අරූපාවචර කියන මේ ත්‍රිභූමික මේ සත්වයාට ලබන මේ කර්ම කුසල කර්ම විපාක නොඅඩන ලද සිත කර්මයට යෝග්‍ය ඒ කියන්නේ මේ නොඅඩන ලද සිත කියලා කියන්නේ කුසල් නොඅඩන ලද සිත සමත විදර්ශනා නොඅඩන ලද සිත. අභාවිතං කියලා කිව්වේ නොඅඩන ලද. මොනවද? සමත විදර්ශනා භාවනා. නාහම් භික්ඛවේ අඤ්ඤා ඒකදම් සම. සත්වයාට යම් කිසි කුසල විපාකයක් නොලබන්න යම් හේතුවක් වේ නම් ඒට හේතුව තමයි නොඅඩන ලද කුසල සිතක් නැති බව. කොට කුසල සිතක් වඩලා පුරුදු කරලා නැති බව. ඒක අකම්මනීය කියලා. ඊළඟට කම්මනීය කර්මනීය. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං කම්මනීයං හෝති. යත ඉදං චිත්තං භික්ඛවේ භාවිතං කම්මනීයං හෝති. ඊළඟට යම්සේ මහණෙනි වඩන ලද සිත කර්මයට යෝග්‍ය වේද. එබඳු අනිත් එකම ස්වභාවයකුද මම නොදකිමි. මහණෙනි සිත වඩන ලද්දේ කටයුතු යෝග්‍ය වේ. එතකොට මේ තියෙනවා ධර්ම දෙකක්. අටුවාවේ එක විස්තර කරනවා මෙන්න මේ විදිහට. චිත්තං යනු වර්ත ඒකේ සාංශාරික වශයෙන් උපන්නා වූ සිතයි. එහි වට්ට පාද විවට්ට පාද යන මේ ප්‍රභේද දත යුතුය. වට්ට නම් ත්‍රිභූමික වර්තයයි. වට්ට පාද නම් වර්ත ප්‍රතිලාභ සඳහා වූ කර්මයයි. ඊළඟට විවට්ට නම් ලෝකෝත්තර ධර්මයයි. විවට්ට පාද නම් විවර්ත ප්‍රතිලාභය සඳහා වූ කර්මයයි. මේ ලෞකික ලෝකෝත්තර කර්ම සහ ඒවා උපකාර ඒවා ලැබෙන්න ඒවා විපාක ලබා දෙන්න හේතුණු කාරණා පිළිබඳවයි කියන්නේ. එතකොට ඒකට හේතුව තමයි වඩන ලද සිත සහ නොඅඩන ලද සිත. භාවනා වශයෙන් වඩන ලද සිත සහ නොඅඩන ලද සිත. දැන් මේකේ සිංහල තේරුම් පැත්තේ තියෙනවා ටිකක් විස්තර.
ඊළඟට තුන්වෙනි එක මහා නත්ත සූත්‍රය නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං චිත්තං භික්කවේ අභාවිතං මහතෝ අනත්තාය සංවත්තති. මෙතන ගත්තහම චිත්තං කියලා කිව්වේ සිත. එතන තියෙන්නේ අර වගේම අභාවිතං කියලා කිව්වේ භාවිත නොවු සමත විදර්ශනා වශයෙන් භාවිත නොවුණු සිත. මොකද්ද වෙනවා කියන්නේ? සමත විදර්ශනා වශයෙන් භාවිතා නොකරපු සිත අනත්තාය සංවත්තති අනර්ථයේ පිණිසම පවතිනවා. මහා නත්ත සූත්‍රය. ඊළඟට මහත් සූත්‍රය එහෙම නැත්නම් අර්ථ සූත්‍රය තියෙනවා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං මහතෝ අත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං චිත්තං භික්කවේ භාවිතං මහතෝ අත්තාය සංවත්තති. යම් කිසි සත්වයකට අර්ථයේ පිණිස යමක් හේතු වෙනවා නම් එයට හේතුව තමයි භාවිතං චිත්තං සමත විදර්ශනා වශයෙන් මේ භාවිතා කරන ලද වඩන ලද සිත. ඊළඟට 25 නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං අපාත භූතං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං චිත්තං භික්කවේ අභාවිතං අපාත භූතං මහතෝ අනත්තාය සංවත්තති इति. දැන් මෙතන කියන්නේ මේ සූත්‍රයේ නම අපාතු භූත සූත්‍රය. මහණෙනි යම්සේ සිත නොවඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළ නොවූයේ මහත් වූ අනර්ථයේ පිණිස පවතීද එබඳු අනිත් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි සිත නොවඩන ලද්දේ පහළ නොවන ලද්දේ මහත් අනර්ථයේ පිණිස පවතී. මෙතන මේ පහළ නොවන ලද්දේ කියලා කියන්නේ මේවා මේ ලෝකෝත්තර භාවයට පාදක වූ ධ්‍යාන විදර්ශනා මාර්ගඵල නිර්වාණ කියන මේවා ඇතුළතට වැඩීමට මේවා පුරුදු කිරීමට අසමත් වීම. එතකොට විවර්ත වශයෙන් උපන් සිත වඩන ලද්දේ පහළ වූයේ කියලා කියනවා. නමුත් විවර්ත වශයෙන් මෙතන සිත වඩන්නේ නැහැ. කුමක් හේින්දෝ? ඊළඟට මහණෙනි නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං පාතු භූතං මහතෝ අත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං චිත්තං භික්කවේ භාවිතං පාතු භූතං මහතෝ අත්තාය සංවත්තති इति චට්ටං. පාතු භූත සූත්‍රය. මහණෙනි යම්සේ සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත් වූ අර්ථයේ පිණිස පවතීද එබඳු වූ අනිත් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි සිත වඩන ලද්දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත් වූ අර්ථයේ පිණිස. එතකොට මෙතන ලෞකික නෙමෙයි ලෝකෝත්තර වශයෙන් මාර්ගඵල අධිගමයට පත්වෙන්න මේ මාර්ගයේ වැඩිවීමට වර්තමානයේ යම් කිසි කෙනෙක් වර්තයෙන් උපන් සිත මේ යම් කිසි කෙනෙක් වර්තමානයේහි වඩනවා නම් ලෝකෝත්තර ලෙස
ඒ ලෝකෝත්තර වඩන වැඩීමට මෙතන කියනවා සංසාරයෙන් වෙන්වීම පිණිස පාතු භූතං මහතු වත්තාය සංවත්තති. සංසාරයෙන් වෙන්වීම පිණිස ඔහුට එය අර්ථයේ පිණිස පවතිනවා කියලා. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අභාවිතං අබහුලී කතං මහතෝ අනත්තාය සංවත්තති. යත ඉදම් භික්කවේ චිත්තං චිත්තං භික්කවේ අභාවිතං අබහුලී කතං මහතෝ අනත්තාය සංවත්තති සත්තමං. අබහුලී කත සූත්‍රය. එතකොට මෙතන මේ අපි අහලා තියෙන වචනයක් බහුලීකත කියලා. භාවිතාය බහුලීකතාය කියන්නේ යම් කිසි දෙයක් භාවිතාය කියන්නේ භාවිතා කරනවා. බහුලීකත කියලා කියන්නේ හලෝ මේ ඉතින් සාවලේ මම ඔයා දන්නවනේ මම පංචිල් පද පහම හොඳට රකින්න එක්කෙනෙක් කියලා ඒක නිසා බහුලීකතං කියලා කිව්වේ මේ බහුලීකృత කියලා කිව්වේ නැවත නැවත වඩනවා කියන එක. මෙතන කියන්නේ අබහුලීකතං. අබහුලීකතං කියන්නේ යම් කිසි ගුණයක් හෝ යම් ධර්මයක් පුරුදු කරලා නැවත නොවැඩීම. එතකොට යම් කිසි කෙනෙක් යම් ඒ කියන්නේ මෙතන සිත නොවඩනවා නම් නැවත නොවඩවනවා නම් ඒක ඔහුට මොකද වෙනවා කියන්නේ ඒවං අභාවිතං අබහුලීකතං මහතෝ අනත්තාය සංවත්තති අනර්ථයේ පිණිස පවතිනවා. භික්කවේ චිත්තං චිත්තං භික්කවේ අභාවිතං අබහුලීකතං මහතෝ අනත්තාය සංවත්තති. ඒ නිසා මතක තියාගන්න ඕනේ සමත විදර්ශනා වශයෙන් නොවඩන අපේ සිත නැවත නොවඩන සිත අනර්ථයේ පිණිස පවතිනවා. ඊළඟට බහුලීකත සූත්‍රය 28 බහුලීකත සූත්‍රය 8 වෙනි එක නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති යත ඉදං චිත්තං භික්කවේ භාවිතං බහුලීකතං මහතෝ අත්තාය සංවත්තති. යම් කිසි කෙනෙක් සමත විදර්ශනා භාවනා වශයෙන් මේ සිත පුරුදු කරලා තිබේ නම් ඒ පුරුදු කරන ලද තැන නැවත භාවිතා කරනවා නම් යෙදෙනවා නම් ඒක ඔහුට අර්ථයේ පිණිස පවතිනවා. එබඳු අර්ථයේ පිණිස පවතින එක ධර්මයකුදු මම නොදකිමි කියලයි භාග්‍යවතුන් වහන්සේ මෙතන සිහිපත් කර නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි කියලා. ඊළඟට මේ මයික් ඔෆ් කරගන්න පියුමි කවුද පුමේනිස් හරි. ඊළඟට දුක්ඛා වහචිත්ත සූත්‍රය 9 වෙනි එක නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අභාවිතං අබහුලී කතං දුක්ඛාදිවහං හෝති යත ඉදම් භික්කවේ චිත්තං භික්කවේ අභාවිතං අබහුලී කතං දුක්ඛාදිවහං හෝති. මේක දුක්ඛාදිවහං ඒ කියන්නේ දුක වහා දුක ගෙන දෙනවා කියන එක, දුක එලවනවා කියන එක දුක්ඛාදිවහං කියන්නේ. වහා දුක ගෙන දෙන අර්ථය, වහා දුක ඇති කරනවා කියන එක. එතකොට මොකද්ද වහා දුක ඇති කරවන්නේ?
අභාවිතං අබහුලීකතං අන්න කුසල ධර්මයන් භාවිතා පුරුදු කරලා සමත විදර්ශනා භාවනාවන් ලෞකික ලෝකෝත්තර මේ සමත විදර්ශනා මේ කුසල ධර්මයන් නොවඩන ලද සිත පුරුදු නොකරන ලද සිත දුක්ඛා වහං වහා දුක ගෙන දෙනවලු සතර අපායට වැටෙන්න සංසාර ගමනේ අප්‍රමාණ දුක් විඳින්න හේතු වෙනවා කියනවා ජාති ජරා ව්‍යාධි මරණ ධර්ම උසුලාගෙන සිටින්ට හේතු වෙනවා කියනවා දුක්ඛාදි වහං දරාගෙන සිටිනවා දුක්ඛාදි වහං උසුලගෙන සිටිනවා කියන අර්ථය ඊළඟට 10 වෙනි එක නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකතං සුඛාවහං හෝති යතයිදං චිත්තං භික්ඛවේ භාවිතං බහුලීකතං සුඛාවහං හෝති තිහා මෙතන කියනවා යම් කිසි කෙනෙක් එතකොට විවර්ත වශයෙන් උපන් සිත මේ කියන්නේ ලෝකෝත්තර මාර්ගඵල වෙනුවෙන්ම හටගත්තා වූ සිත මනුෂ්‍ය භාවයේ මනුෂ්‍ය සැප සම්පත් දිව්‍ය ලෝකවල දිව්‍ය සැප සම්පත් ඒ වගේම ධාන සුඛයන් මේවා සාක්ෂාත් කරගන්නට උපකාර වෙනවා කියනවා සුඛාවහ චිත්ත සූත්‍රය මහණෙනි යම්සේ සිත වඩන ලද්දේ පුරුදු කරන ලද්දේ සැප පමුණුවන්නේ වේද එමදු අනිත් එකම ස්වභාවයකුදු මම නොදකිමි මහණෙනි වඩන ලද්දේ පුරුදු කරන ලද්දේ සිත සැප පමුණුවන්නේ සුඛාදි වහස ඇත්තටම මේ සූත්‍ර 10 ගත්තාම අපිට මතක තියාගන්න තියෙන කාරණේ ප්‍රධානම කාරණේ තමයි සරලවම කිව්වොත් කුසල වශයෙන් වඩන ලද නොවඩන ලද සිතෙහි ස්වභාවයයි මේ විස්තර කරන්නේ. අපි ඉතින් කේක මේ වචන දාලා මෙතන කීවා වුණාට එතකොට ලෞකික ලෝකෝත්තර වශයෙන් වඩන ලද මේ සිත සංසාර ගමනේ ලෞකික සහ ලෝකෝත්තර සුවය සාක්ෂාත් කර දෙන විදිහත් ඒ වගේම එසේ නොවඩන ලද සිත සංසාරේ ඒ සුවයන් නොලබා දෙන විදිහත් දුකට පත්වෙන විදිහත් පිළිබඳව තමයි ඔය අකම්මනීය වර්ගයේ සූත්‍ර 10ෙන්ම අපි ඉගෙන ගත්තේ. මේ එකම කාරණාව තමයි ඉතින් විස්තර කර කර යන්නේ අපිට. ඒ නිසා වේගෙන් අපිට දැන් ඉතිරි සූත්‍ර ටික කරගෙන යන්න පුළුවන්. ඊළඟට අදන්ත සූත්‍රය මේ අදන්ත වග්ගය අදන්ත වග්ගය නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අදන්තං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං භික්කවේ අදන්තං මහතෝ අනත්තාය සංවත්තති මහණෙනි යම්සේ සිත දමනය නොකරන ලද්දේද මහත් අනර්ථයේ පිණිස පවතී එබඳු වූ අනිත් එකම ස්වභාවයකුදු මම නොදකිමි මහණෙනි සිත දමනය නොකරන ලද්දේ මහත් වූ අනර්ථයේ පිණිස පවතී මං හිතන්නේ එහෙම නිකන් විස්තර කරන්න කාලය ගන්න එක තේරුමක් නැහැ මේක තේරෙනවා කාටත් මෙතන අදන්තං කියලා කිව්වේ නොදැමුණු කියන අර්ථය සිත නොදැමුණු මොනවයින්ද සිත නොදෙමෙන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන්ගෙන් ලබන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ පංචකාමයන්ගෙන් සිත නොදැමීමට පත්ව පවතිනවා නම් දමනය කරගත්තේ නැත්නම් ඒක කුමක් පිණිසද පවතින්නේ අනත්තාය සංවත්තති අනර්ථය පිණිස පවතිනවා කියනවා. ඒ සූත්‍රයේ නම අදන්ත චිත්ත සූත්‍රය. ඊළඟ එක
දන්ත චිත්ත සූත්‍රය ඒකේ අනිත් පැත්ත නාහම් භික්කවේ යඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං දන්තං මහතෝ අත්තාය සංවත්තති යතයිදම් භික්කවේ චිත්තං චිත්තං භික්කවේ දන්තං මහතෝ අත්තාය සංවත්තති යම් කිසි කෙනෙක් දන්තං මෙතන අනිත් වචනේ තමයි දැමුණු දමනය වෙච්ච ඒ කියන්නේ දඟකාර නොවුණු කීකරු ස්වභාවයෙන් යුක්ත මේ සිත යම් කිසි කෙනෙක් තුළ දමනය කරන ලද සිතක් පවතී නම් ඔහුට එය අත්ථාය සංවත්තති මහතෝ අත්ථාය සංවත්තති මහත් වූ අර්ථය පිණිස පවතිනවා ඊළඟට අගුත්ත චිත්ත සූත්‍රය නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං අගුත්තං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං චිත්තං භික්කවේ අගුත්තං මහතෝ අනත්තාය සංවත්තති මහණෙනි යම්සේ සිත ගෝපනය නොකරන ලද්දේද එහෙම නැත්නම් සිහියෙන් රැක බලා නොගන්නා ලද්දේද මහත් වූ අනර්ථයේ පිණිස පවතී එබඳු අනිත් එකම ස්වභාවයකුදු මම නොදකිමි මහණෙනි සිත ගෝපනය නොකරන ලද්දා වූ මහත් වූ අනර්ථයේ පිණිස පවතී ගෝපනය නොකරන කියලා කියන්නේ රකින්න එතනත් ඒ රකින්නවා කියන අර්ථයෙන්නේ අගුත්තං කියලා කියන්නේ නොරක්නා ලද එහෙම නැත්නම් සති සංවරයෙන් විරහිත වූ අටුවාවේ කියන්නේ එහෙම සති සංවරයෙන් විරහිත වූ ගෝපනය නොකරන ලද්දා වූ ඊළඟට ගුත්ත චිත්ත සූත්‍රය නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං ගුත්තං මහතෝ අත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං චිත්තං භික්කවේ ගුත්තං මහතෝ අත්තාය සංවත්තති යම් කිසි කෙනෙක් තුළ ගුත්ත චිත්තං ගුත්තං කියලා කියන්නේ රක්නා ලද නොවිසිරුණු සති සංවරයේ ඇති ගෝපනය කරන ලද කියන අර්ථය ඊළඟට අරක්කිත චිත්ත සූත්‍රය නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං අරක්කිතං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං චිත්තං භික්කවේ අරක්කිතං මහතෝ අනත්තාය සංවත්තති මහණෙනි යම්සේ සිත නොරක්නා ලද්දේ මහත් වූ අනර්ථයේ පිණිස පවතී එබඳු අනිත් එකම ස්වභාවයකුදු මම නොදකිමි මහණෙනි සිත නොරක්නා ලද්දේ මහත් වූ අනර්ථයේ පිණිස පවතී සිත ආරක්ෂා කරගන්න ඕනි මෙතන කියන්නේ අරක්කිත කිව්වේ නොරක්නා ලද සිත
හරියට ගෙදරක දොර වහලා ගෙදර ආරක්ෂා කරගන්නවා වගේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ මනස කියන මේ ෂඩ්ද්වාරයන්ගෙන් නොයෙක් අරමුණු සිතට එනවා. ඒ ගන්නා වූ අරමුණු වලින් සිත ආරක්ෂා කරගෙන හිටියේ නැත්නම් මොකද වෙන්නේ? ඒක ඔහුට මහතෝ අනත්තාය සංවත්තති මහත් වූ අනර්ථයේ පිණිසම පවතිනවා කියනවා. ඒක නිසා සිත ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂා කරගන්න එක පිළිබඳව ඊළඟට කියන රක්ඛිත සූත්‍රයේ රක්ඛිචිත්ත සූත්‍රයේ නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං රක්ඛිතං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං භික්කවේ රක්ඛිතං මහතෝ අත්තාය සංවත්තති इति. යම් කිසි කෙනෙක් මේ සිත රක්ඛිතං ආරක්ෂා කර ගන්නවා නම් ආරක්ෂා කර ගන්නා වූ කෙනාට එය අර්ථයේ පිණිස පවතිනවා කියනවා. ඊළඟ සූත්‍රවල තියෙන්නේ ඔය ක්‍රමයම තමයි. අසංඋත චිත්ත සූත්‍රය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අසංඋතං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං භික්කවේ අසංඋතං මහතෝ අනත්තාය සංවත්තති. මහණෙනි යම්සේ සිත එතනත් මේ අසංඋතං කියලා කිව්වේ සිත ආරක්ෂා නොකරන ලද අර්ථය. ඒ අර්ථයම පවතීද එබඳු අනිත් එකම ධර්මයකුදු මම නොදකිමි. මහණෙනි සිත ආරක්ෂා නොකරන ලද්දේ මහත් වූ අනර්ථයේ පිණිස පවතිනවා. ඊළඟට නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං සංඋතං මහතෝ අත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං භික්කවේ සංඋතං මහතෝ අත්තාය සංවත්තති इति අර්ථම. එතන සංඋතං කියලා කියන්නේ ආරක්ෂා කරන ලද අර්ථය. යම් කිසි කෙනෙක් මේ සිත ආරක්ෂා කරන ලද්දේද හෙතමට එය අර්ථයේ පිණිස පවතී. අර්ථයේ පිණිස එබඳු වෙන එක ධර්ම ස්වභාවයකුදු මම නොදකිමි කියනවා. මහණෙනි සිත සංවර කරන ලද්දේ නම් එයම අර්ථයේ පිණිස පවතිනවා කියනවා. සංඋතෝ මහතෝ අත්තාය සංවත්තති. ඊළඟට අදන්ත නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අදන්තං අගුත්තං අරක්ඛිතං අසංඋතං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං භික්කවේ අදන්තං අගුත්තං අරක්ඛිතං අසංඋතං මහතෝ අනත්තාය සංවත්තති. අන්න අර ඉස්සෙල්ලා කියපු ටික ඔක්කොම එකතු කරලා කියනවා. මහණෙනි යම් කිසි කෙනෙක් මේ සිත දමනය නොකරන ලද්දේද ගෝපනය නොකරන ලද්දේ නොරක්නා ලද්දේද සංවරණය නොකරන ලද්දේ මහත් වූ අනර්ථයේ පිණිස පවතී. එබඳු අනිත් එකම ධර්ම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි සිත දමනය නොකරන ලද්දේ ගෝපනය නොකරන ලද්දේ නොරක්නා ලද්දේ සංවරණය නොකරන ලද්දේ මහත් වූ අනර්ථයේ පිණිස පවතී. ඒක 10 වෙනි සූත්‍රය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං දන්තං ගුත්තං රක්ඛිතං සුසංඋතං සංඋතං මහතෝ අත්තාය සංවත්තති යත ඉදං භික්කවේ චිත්තං භික්කවේ දන්තං ගුත්තං රක්ඛිතං සංඋතං මහතෝ අත්තාය සංවත්තති इति. මහණෙනි යම් කිසි කෙනෙක් යම්සේ මේ සිත දමනය කරන ලද්දේද ගෝපනය කරන ලද්දේද රක්නා ලද්දේද සංවර කරන ලද්දේද එය ඔහුට මහත් අර්ථයේ පිණිස පවතී. එසේ අර්ථයේ පිණිස පවතින
එකම ධර්මයේ කුදු මම නොදකිමි කියනවා. කුමක්ද අර්ථයේ පිණිස පවතින්නේ? මේ සිත දමනය කර ගැනීම, ගෝපනය කර ගැනීම, රැකීම, සංවරකරණය කර ගැනීම, ආරක්ෂා කර ගැනීම කියන මෙන්න මේ කාරණාවන්. මෙන්න මේ කාරණාවන් 10. ඊළඟට සුඛ වග්ගය. මේ ඔක්කොම දිගටම තියෙන අපිට සිත පිළිබඳව මේ විදිහට අපි සූත්‍රයේ තියෙන එක ලස්සන උපමාවක් දක්වනවා. සේයතාපි භික්ඛවේ සාලිසුඛං වා යවසුඛං වා මිච්ඡාපනිහිතං හත්තේනවා පාදේනවා අක්ඛන්තං හත්තං වා පාදං වා භෙජ්ජති ලෝහිතං වා උප්පාදෙස්සති තේනාඨානං විජ්ජති තං කිස්ස හේතු මිච්ඡා පනිහිතත්තා භික්ඛවේ සූඛස්ස ඒව මේවකෝ භික්ඛවේ සෝවත භික්ඛු මිච්ඡා පනිහිතේන චිත්තේන අවිජ්ජං බෙජ්ජති විජ්ජං උප්පාදෙස්සති නිබ්බානං සච්චි කරිස්සති නේතං තානං විජ්ජති තං කිස්ස හේතු මිච්ඡා පනිහිතත්තා භික්ඛවේ චිත්තසාති. මහණෙනි, එල්වී නණ්ඩුවක් හෝ යවවී නණ්ඩුවක් හෝ වරදවා තබන ලදුව අතින් හෝ පයින් හෝ මඩනා ලද්දේ අත හෝ පය හෝ බිදෙන්නේය. ලේ උපදවන්නේය. ඒ කාරණය විද්‍යාමාන නොවේ. මක් නිසාදයත් මහණෙනි, නණ්ඩුව වරදවා තබන ලද හේයින්. මහණෙනි, එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් භික්ෂුවක් වරදවා තබන ලද සිතින් විද්‍යාව බිඳින්නේ, විද්‍යාව උපදවන්නේ, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නේ කියතොත් ඒ කාරණය ඇත්තක් නොවේ. මක් නිසාද මහණෙනි, සිත වරදවා යොදවන ලද හේයින්. එතන මේ සාලිසූකංවා, සාලිසූකං කියලා කියන්නේ එල්හාල් කියලා කියන්නේ එල්වී නණ්ඩුවක්. දැන් මම කොහොමද ඒක විස්තර කරන්නේ? අර මනි ඒ ඔය එල්වී කියන ඒ වී වර්ගය ගත්තහම මේ ඒ වී ඇටේ දිගයි අග තියුණුයි. ඒ වී පොත්තේ අග තියුණුයි, ඇටේ අග තියුණුයි. ඒක වැරදි විදිහට යම් කිසි කෙනෙක් තියලා තිබ්බොත් ඒක පෑගුණොත් හරි අත වැදුනොත් හරි තුවාල වෙනවා. ඒකක් උඩු යටි කරලා තිබ්බොත් දැන් ධර්ම සභාවට එන වෙලාවක නම් මට පෙන්වන්න පුළුවන්. මෙහෙ තියෙනවා, ඒක මම බලන්න ගෙන්නවලා තියාගෙන මේ ඉතින් ඒ වී වරදවා තියලා තිබුණොත් ඒක පෑගුණොත් හරි අතපය තිබ්බොත් තද කළොත් ඒකට තුවාල වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඒක වැරදි විදිහට උඩු යටු කරලා තියෙන නිසා කියනවා. අන්න ඒ වගේ මිච්ඡා පනිහිතේන චිත්තේන අවිජ්ජං බෙජ්ජති. යම් කිසි කෙනෙක් වැරදි ලෙස පිහිටුවා ගත්තා වූ සිතක් ඇතිව කියනවා නම් විද්‍යාව උපදවන්නේ. ඒ කිව්වේ අරහත් මාර්ග ඵලයට පත් වුණා කියලා. මාර්ගඵල අධිගමයට පත් වුණා කියලා. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගත්තා කියලා. හැබැයි ඒක විශ්වාස කරන්න බෑ. ඒක ඇත්තක් නොවේ. මොකද ඒක වැරදි ලෙස පිහිටුවා ගත්තා වූ සිතක් ඇති නිසා. දැන් ඔය ගොඩක් අය මිත්‍යා දෘෂ්ටික ආකල්ප ඇති කරගෙන මම රහත් වෙලා මම මාර්ගඵල අධිගමයට පත් වෙලා කියලා ප්‍රකාශ කරනවා නෝ. එතකොට එහෙම විශ්වාස කරන්න බෑ. ඒ සත්‍යයක් නොවේ. මන්ද මිත්‍යා දෘෂ්ටිකව ඒ සිත වඩන නිසා.
ඊළඟට සේයතාපි භික්කවේ සාලිසූකං වා යවසූකං වා සම්මා පනිහිතං හත්තේනවා පාදේනවා අක්කන්තං හත්තං වා පාදං වා භිච්ඡති ලෝහිතං වා උපාදිස්සති ති තානමේව විජ්ජති තං කිස්ස හේතු සම්මා පනිහිතත්තා භික්කවේ සූකස්සේව මේවකෝ භික්කවේ සෝ වත භික්ඛු සම්මා පනිහිතේන චිත්තේන අවිජ්ජං වෙජ්ජති විජ්ජං උපාදිස්සති නිබ්බානං සච්චිකරිස්සති ති තානමේව විජ්ජති තං කිස්ස හේතු සම්මා පනිහිතත්තා භික්කවේ චිත්තස්සා මහණෙනි ඇල්වී නණ්ඩුවක් හෝ යවවී නණ්ඩුවක් හෝ තබන ලදුව අතින් හෝ පයින් හෝ මඩනා ලද්දේ අත හෝ පය හෝ බිඳෙන්නේය ලේ උපදවන්නේ යන කාරණය සත්‍යයක් වන්නේය ඊට හේතු කවරද මහණෙනි නණ්ඩුව මනා කොට තබන ලද හේයිනි මහණෙනි එපරිද්දෙන් මේකාන්තයෙන් යම් මහණෙක් තෙමේ මනා කොට තබන ලද සිතින් මහා අවිද්‍යාව බිඳින්නේ විද්‍යාව උපදවන්නේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ කාරණා ඇත්තක් වන්නේ ඊට හේතුව කවරේද මහණෙනි ඔහුගේ සිත මනා කොට පිහිටුවන ලද හේයිනි කොට මෙතන කියන්නේ යම් කිසි කෙනෙක් සිත මනා කොට මේ මාර්ගයේ පිහිටුවලා යම් කිසි මාර්ගඵල අධිගමයකට පත්ුනේ යයි පැවසුවේ නම් එය පිළිගත හැකි වෙනවා ඒක ඇත්තක් ඒකට හේතුව ඔහු සිත මනා කොට මාර්ගයේහි පිහිටුවීම ඊළඟට 1.5.3 මේ සූත්‍රයේ නම තමයි පදුට්ට චිත්ත සූත්‍රය ඉදාහම් භික්කවේ ඒකච්චම් පුග්ගලම් පදුට්ට චිත්තං ඒවන් චේතසා චේතෝ පරිච්ච පජානාමි ඉමමේහිච අයං සමයේ පුග්ගලෝ කාලං කරෙය්‍ය යතා භතං නික්චිත්තෝ ඒවං නිරයේ තං කිස්ස හේතු චිත්තං හිස්ස භික්කවේ පදුට්ටං චේතෝපදෝස හේතු පන භික්කවේ ඒව මිදේකච්චේ සත්තා කායස්ස බේදා පරම් මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උප්පජ්ජන්ති මහණෙනි මේ ලෝකේ ඉතා දූෂිත වූ ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මගේ සිතින් මෙසේ පිරිසිදු දැනිමි මෙසමයෙහි මේ පුද්ගලයා ඉදින් කලුරිය කළේ නම් අතින්ගෙන එය ලද්දක් බහා තබන්නාක් මෙන් හෙතම නරකයෙහි උපන්නේය මක්නිසා දෙයක් ඔහුගේ සිත ඉතා දූෂිත වූ හේයිනි මහණෙනි සිත බොහෝසේ කලකිරීම හේතු කොටගෙන මේ ලෝකයේ ඇතැම් සත්වයෝ ශරීරයාගේ මරණ භේදයෙන් මරණින් මතු අපායේ නම් වූ දුගති විනිපාත නම් වූ නරකයෙහි උපදී. මෙතන මේ පදුට්ට චිත්ත සූත්‍රය කියන්නේ යම් කිසි කෙනෙක්ගේ සිත කිලිටි භාවයට පත් කරගත්තොත් දූෂිත භාවයට පත් කරගත්තොත් ඔහු මරණයට පත් වෙලා අපායේ උත්පත්තිය ලබනවා විනිපාතේ උත්පත්තිය ලබනවා කියන එක. ගුරුතන වචන කීපයක් තියෙනවා. අපාය දුග්ගති විනිපාත නිරය කියලා. අපාය දුග්ගති විනිපාත නිරය කියලා. අපාය කියලා කියන්නේ සැපයෙන් ඉවත්තුණු කියන අර්ථය. සැපයෙන් ඉවත්තුණු කියන අර්ථය. දුග්ගති කියලා කියන්නේ දුකට පිහිට පිලිසරණ යන්නේ. දුකට පිහිට පිලිසරණ යන්නේ.
විනිපාත කියලා කියන්නේ පව් කරන අය එහි වැටෙන විනිපාත වැටෙන කියන අර්ථයෙන් වහා වැටෙන කියන අර්ථයෙන් පව්කාරයන් වහා වැටෙන අර්ථයෙන් නිරය කියලා කිව්වේ ආස්වාදයක් රහිත අර්ථයෙන් ඊළඟට පසන්න චිත්ත සූත්‍රය ඉදාහම් භික්කවේ ඒකච්චම් පුග්ගලං පසන්න චිත්තං ඒවං චේතසා චේතෝ පරිච්ඡපජානාමි ඉමමෙහි ඉමම් හිචේ අයං සමේ පුග්ගලෝ කාලං කරෙය්‍ය යතා බතං නික්කිත්තෝ ඒවං සග්ගේ සංකිස්ස හේතු චිත්තං හිස්ස භික්කවේ පසන්නං චේතෝපසාද හේතු පන භික්කවේ ඒව මිදේ කච්චේ සත්තා කායස්ස භේදා පරම් මරණා සුගතින් සග්ගං ලෝකේ උප්පජ්ජන්තිති මහණෙනි මේ ලෝකෙහි ප්‍රසන්න වූ සිත් ඇති ඇතැම් පුද්ගලයෙකුගේ සිත මම මගේ සිතින් මෙසේ පිරිසිඳ දැන ගනිමි. ඉදින් මෙසමයෙහි මේ පුද්ගල තෙමේ කාලක්‍රියා කළේ නම් ගෙන එන ලද්දේ ලද්දක් යම්සේ බහා තබනු ලැබේද එසේම මෙතම ස්වර්ගයෙහි පිහිටියෙක් වේයැයි කියා. ඊට හේතුව කවරේද මහණෙනි ඔහුගේ සිත ප්‍රසන්න හේයින් මහණෙනි සිතෙහි පැහැදීම හේතු කොටගෙන මේ ලෝකයෙහි සමහර සත්වයෝ මෙසේ ශරීරයාගේ ભેදයෙන් මරණින් මතු සුගතිය නම් වූ ලෝකයෙහි උපදින්. මෙතන කියන්නේ අතන පදුට්ට චිත්ත මෙතන පසන්න චිත්ත. යම් කිසි කෙනෙක් ප්‍රසන්න වූ සිතින් පසු වෙනවන අර ධම්මපදේ තියෙන්නේ දෙවනි ගාථාව මනසාචේ පසන්නේන භාසතිව කරෝතිව. ඒ වගේ යම් කිසි කෙනෙක් ප්‍රසන්න සිතින් පසු වෙනවා නම් ඔහු මරණයට පත් වෙලා සුගතියෙහි උත්පත්තිය ලබනවා කියනවා. එතකොට උපමාවක් දක්වනවා යම් කිසි කෙනෙක් යම් කිසි භාණ්ඩයක් අත තිබුණු දෙයක් බිම අතහරින්නේ යම්සේද මේ කය අතහැරලා තව තැනක පහළ වෙනවා කියලා. මට මතක් වෙනවා අර සූත්‍රයක් තියෙනවා පින්නතුන් අහලා ඇති දේවදූත සූත්‍රයේ. දේවදූත සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ දැකීම සිහිපත් කරනවා. ගෙවල් දෙකක් මැදින් පාරක් තියෙනවා. හොඳට ඇස් පෙනෙන පුරුෂයෙක් ඒ පාරට වෙලා හිටගෙන ඉද්දි ඒ පුරුෂයාට සද්වාර මේ දොරවල් දෙකක් මුහුණලා තිබෙන මේ ගෙදර පාර මැදට වෙලා ඉද්දි ඔහුට පේනවා ඒ ගෙදරට එන අය පේනවා, ගෙයින් එළියට යන අය පේනවා, එළියෙන් ගෙට යන අය පේනවා, එහෙ මෙහෙ හැසිරෙන අය පේනවා. ඒව මේකෝ බික්කවේ අන්න ඒ වගේ මහණෙනි මටත් මේ ලෝකයේ මේ මනුෂ්‍යාත්ම භාවයේ අතහැරලා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන අයත්, දිව්‍ය ලෝකයේ අතහැරලා මනුෂ්‍යාත්ම භාවයේ උත්පත්තිය ලබන අයත්, ඊළඟට මනුෂ්‍යාත්ම භාවයෙන් අවීචියේ සතර අපායේ පහළ වෙන අයත් මේ විදිහට ඒ සත්වයාගේ චුති උත්පත්ති පෙනෙනවා කියලා. හරියට මේ චුති උත්පත්තිය ඇස් පෙනෙන මිනිස්සෙක් අර ගෙදර යන එන අය දකිනවා වගේ දකිනවා කියලා. මෙතනදිත් භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට විස්තර කරේ. එතන පසන්න කියලා කිව්වේ ශ්‍රද්ධාවෙන් පැහැදුණු කියන අර්ථය. පසන්න චිත්තං ශ්‍රද්ධාවෙන් පැහැදුණු කියන අර්ථය. සුගතින් කියලා කිව්වේ සැප සම්පත් ඇති කියන අර්ථය.
සග්ග ලෝකං කියලා කිව්වේ රූප ශබ්ද ගන්ධ ආදී සම්පත්තීන්ගෙන් අග්‍ර ලෙසව සුව පහසු ඇති කියන අර්ථ. ඊළඟට ආවිල චිත්ත සූත්‍රය සේයතාපි භික්කවේ උදක රහදෝ ආවිලෝ ලුලිතෝ කලලි භූතෝ තත්ත චක්කුමා පුරිසෝ තීරේටිතෝ න පස්සෙය සිප්පි සම්බුකම්පි සක්කර කට්ලම්පි මච්චු ගුම්බම්පි චරන්තාම්පි තිට්ටන්තම්පි තංකිස්ස හේතු ආවිලත්තා භික්කවේ උදකස්ස ඒව මේවකෝ භික්කවේ සෝවත භික්ඛු ආවිලේන චිත්තේන අනත්තංවා ඤස්සති පරත්තං අත්තංවා අනත්තංවා ඤස්සති පරත්තංවා ඤස්සති උභයත්තංවා ඤස්සති උත්තරින්වා මනුස්ස ධම්මා අලමරි ඥාන දස්සන විශේෂං සච්චි කරිස්සති इति නේතන්තානං විජ්ජති තංකිස්ස හේතු ආවිලත්තා භික්කවේ චිත්තස්සාති. එතන ආවිල කියලා කියන්නේ නොපැහැදුණු කියන අර්ථය. නොපැහැදුණු මහණෙනි නොපැහැදුනා වූ කැළඹුණු කලල් වූ මඩ වූ යම් දියවිලක් වේද ඇස් ඇති පුරුෂයෙක් තෙමේ ඉවුරේ සිට විලෙහි ඔබ මොබ හැසිරෙන්නා වූ නැවතී සිටින්නා වූ සිප්පි බෙල්ලන්ද සක් බෙල්ලන්ද කැටහා කැබිලිත මත්ස්‍ය සමූහයාද නොදක්නේය. ඊට හේතු කවරේද මහණෙනි ජලය නොපැහැදුණු බැවින්. මහණෙනි එපරිද්දෙන්ම ඒකාන්තයෙන් යම් භික්ෂු තෙමේ නොපැහැදුනා වූ සිතින් යුක්ත ආත්මාර්ථය හෝ දැනගන්නේ පරාර්ථය හෝ දැනගන්නේ උභයාර්ථය හෝ දැනගන්නේ මනුෂ්‍ය ධර්මයන් මත්තෙහි ආර්ය භාවය කරනකොට ආර්ය භාවය කරණයට සමර්ථ ඥාන විදර්ශනාවන් හෝ ප්‍රත්‍යක්ෂ කරන්නේ යැයි කිවහොත් ඒ කාරණේ විද්‍යාමාන නොවේ. ඊට හේතු කවරේද මහණෙනි ඔහුගේ සිත නොපැහැදුණු බැවින්. යම් කිසි කෙනෙක් සිත පහදවා ගන්නේ නැතුව තමන් මේ මාර්ගඵල අධිගමයට පත් වුණා යයි ප්‍රකාශ කළොත් ඒ වචනය විශ්වාස කරන්නට බෑ. ඒක සත්‍යයක් නොවේ. මොකද යම් කිසි කෙනෙක් මාර්ගඵල අධිගමයකට පත් වෙන්න නම් උත්තරී මනුෂ්‍ය ගුණ ධර්මයන් පුරුදු කරලා සිත පහදවාගෙන තියෙන්න ඕනේ. නොපැහැදුණු දැන් සිත අපැහැදෙන්නේ මොනවයින්ද? කිලේසා කෙලෙස් වලින්. කෙලෙස් වලින් සිත අපැහැදිලි වෙලා තියෙන වෙලාවක අපිට මේ සිතේ ස්වභාවය දකින්න බෑ. සිත සංසුන් වෙන්න ඕනේ, නිශ්චල වෙන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කතා කරපු උද්ධච්ච කුක්කුච්ච ආදී නීවරණ කෙලෙස් වලින් සිත පිරලා තිබුණොත් අපිට කිසිම අරමුණක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ අරමුණු තුල ස්වභාවය දකින්න බැරි නම් ඒ කෙනාට නව මහා විපස්සනා ඥාන ධර්ම පහල කරගන්න බෑ. ඒ කෙනාට සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලයන්ට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම කියනවා නම් ඒක විද්‍යාමාන නොවේ. ඒක මේ සත්‍ය කාරණාවක් හැටියට පිළිගන්න පුළුවන් කමක් නැහැ. මොකද පේන්නේ නැති නිසා. උපමාවක් දක්වනවා. විලක් තියෙනවා. ඇස් පේන කෙනෙක් ඒ විල අසලට ගිහිල්ලා බලාගෙන ඉන්නවා ඒ විලේ ජලයේ ඇතුළත තියෙන දේවල් පේනවද කියලා. නමුත් ඒ විල බොර වෙච්ච විලක්. පුද්ගලයාගේ ඇස් පෙනුනට බොර වෙච්ච විල ළඟට ගිහිල්ලා කොච්චර බලාගෙන හිටියත් ඒ කෙනාට ඒ විලේ තියෙන කිසි දෙයක් පේන්නේ නැහැ. මෙතන වචන කීපයක් තියෙනවා. උදක රහදෝ කිව්වේ දියවිල. සේයතාපි භික්කවේ උදක රහදෝ ආවිලෝ ලුලිතෝ
ආවිලෝ කියලා කිව්වේ නොපැහැදුණු. පැහැදිලි වෙච්ච වතුර නෙමෙයි ඒ විලේ තියෙන්නේ. ලුලිතෝ කියලා කිව්වේ කැළඹුණු. කලලි භූතෝ කියලා කිව්වේ මඩ වුණු. මඩවලටනේ කලල කියන්නේ. මඩ වුණු. මඩ හටගත්තා වූ මඩ වුණු. කලලි භූතෝ. තත්ත චක්කුමා පුරිසෝ තීරෝ තත්තෙහි චක්කුමා පුරිසෝ ඇස්පෙන් පුරුසේ තීරේ ගන්තර ටිතෝ සිටින්නේ න පස්සේ දකින්නේ නෑ. මොනවද? සිප්පි සම්බුකම්පි. සිප්පි සම්බුකම්පි කියලා කියන්නේ අර වතුරේ ඉන්නේ සිප්පි බෙල්ලෝ හක් බෙල්ලෝ අන්න ඒ ගොල්ලන්ට කියන්නේ. සිප්පි බෙල්ලෝද හක් බෙල්ලෝද කියලා අටුවාවේ කියනවා. සක්කර කටලම්පි කියන්නේ ගල් කැට. මච්ච ගුම්බම්පි කියන්නේ මත්ස්‍ය සමූහයෝ මාළු රංචු. චරන්තම්පි තිට්ටන්තම්පි ඔබම බැහැසිරෙන සහ සිටින අයව න පස්සෙය දකින්නේ නෑ. තං කිස්ස හේතු ඒකට හේතුව මොකද්ද? ආවිලත්තා භික්කවේ. වතුර නොපැහැදුණු එක. අන්න ඒ වගේ ඒව මේවකෝ භික්කවේ සෝ අන්න ඒ වගේ මහණෙනි සෝවත භික්ඛු ආවිලේන චිත්තේන කැළඹුණා වූ සිතක් ඇති. කැළඹුණා වූ සිතක් ඇති පුද්ගලයාට අත්තත්තං වා ඤස්සති පරත්තං වා ඤස්සති. අත්තත්තං වා කියන්නේ තමන්ට අර්ථයේ පිණිස. තමන්ට අර්ථයේ පිණිස පවතින දේවල් දන්නෙත් නැහැ. අනුන්ට අර්ථයේ පිණිස පවතින දේවල් දන්නෙත් නැහැ. ඒ වගේම තමයි ඤස්සති උත්තරින්වා මනුස්ස ධම්ම. ඒ කෙනා එතකොට දස කුසලයන් දස කුසල කර්මපත මේ ගුණ ධර්ම ඒව දන්නෙත් නැහැ. සච්චිකරිසිතයාට සත්‍ය අවබෝධයට පත් වෙන්න පුළුවන් කමකුත් නැහැ. ඇයි ඒකට හේතුව මොකද්ද? තංකිස්ස හේතු ආවිලත්තා භික්කවේ චිත්තස්සා. ආවිලත්තා භික්කවේ චිත්තස්සා කිව්වේ අපි අර ඉස්සෙල්ලා කලින් ඉගෙන ගත්ත පංච නීවරණ ධර්මයන්ගෙන් එයාගේ හිත ගැවසීගෙන තියෙන නිසා. ආවිලේන පංච නීවරණ ධර්මයන්ගෙන් සිත ගැවසීගෙන තියෙන නිසා. කාමච්ඡන්දයෙන් පිරීලා තිබුණොත් හිත, ව්‍යාපාදයෙන් හිත පිරීලා තිබුණොත්, තීන මිද්දෙන් උද්ධච්ච කුක්කුච්චෙන් විචිකිච්ඡාවෙන් සිත පිරීලා තිබුණොත් එයාට චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න බෑ. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න බැරි කෙනෙකුට චිත්ත සමාධියකට යන්න බෑ. චිත්ත සමාධියකට යන්න බැරි කෙනෙකුට ධානවලට යන්න බෑ. මාර්ගඵලවලට යන්න බෑ. මොකද එයාගේ හිත නීවරණ නම් වූ කෙලෙස් වලින් බොර වෙලා තියෙන නිසා. ඊළඟ සූත්‍රය සේයතාපි භික්කවේ උදකරහදෝ අච්චෝ විපස්සන්නෝ විප්පසන්නෝ අනාවිලෝ තත්ත චක්කුමා පුරිසෝ තීරේ ටිතෝ පස්සෙය සිප්පි සම්බුකම්පි සක්කර කට්ඨලම්පි මච්ච ගුම්බම්පි චරන්තම්පි තිට්ටම් තම්පි තංකිස්ස හේතු අනාවිලත්තා භික්කවේ උදකස්ස ඒව මේවකෝ භික්කවේ සෝ වත භික්ඛු අනාවිලේන චිත්තේන අත්තත්තං වා ඤස්සති පරත්තං වා ඤස්සති උභයත්තං වා ඤස්සති උත්තරින් වා මනුස්ස ධම්මා අලමරී ඥාන දස්සන විශේෂං සච්චි කරිස්සති इति තානමේ විජ්ජති තංකිස්ස හේතු අනාවිලත්තා භික්කවේ චිත්තස්සාති. පිරිසට ඇහෙනවද? විනාශ දැන් ඇහෙනවා. ඉස්සෙල්ලා ඇහුනේ නැහැ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳ. අනාවිල සූත්‍රය ආවිලෝ කියන්නේ නොපැහැදුණු, අනාවිලෝ කියන්නේ පැහැදුණු. එතකොට අර උපමාවම දක්වනවා
පැහැදුණු පිරිසිදු ජලයේ තියෙන නොකැළඹුණු ජලයේ තියෙන විලක් අසලට ඇස් පෙනෙන පුරුෂයෙක් ගිහින් ඔබ මොබ හැසිරෙද්දී ඔහුට ඒ විල තුල තියෙන සක්බෙල්ලන් මුතුබෙල්ලන් ඒ වගේම සිප්පි කටු මත්ස්‍ය ගුම්බ කිව්වේ මත්ස්‍ය රෑන් මාළු රංචු ආදිය මනාව පෙනෙනවා. අන්න ඒ වගේ යම් කිසි කෙනෙක් සිත පිරිසිදු කරගෙන පිරිසිදු සිතින් පවතිනවා නම් එයාට තමන්ගේ අර්ථයේ පිණිස පවතිනා වූ ලෞකික ලෝකෝත්තර ධර්මයන් තේරුම් අරගෙන එවැගේම අනුන්ට අර්ථයේ පිණිස පවතින ලෞකික ලෝකෝත්තර ධර්මයන් තේරුම් අරගෙන ඥාන දර්ශනයන් දිබ්බ චක්කු ඥාන විපස්සනා ඥාන මග්ග ඥාන ඵල ඥාන පච්චවෙක්කන ඥාන ආදී මේ ඥාන දර්ශනයන් වඩන්න සමර්ථ වුණා නම් ඒ කාරණාව ඔහු මම මාර්ගඵල අධිගමයකට හෝපත් වී සිටින්නේ කියද්දී පිළිගත හැකි වෙනවා. මොකද හේතුව ඔහුගේ සිත පැහැදීමට පත් වෙච්ච නිසා. ඒ නිසා මෙතන කියනවා පැහැදීමට පත් වුණු සිත නොකැළඹුණා වූ සිත ඥාන දර්ශන විශේෂයන් පසක් කරගන්නට උපකාර වෙනවා කියලා. ඊළඟ සූත්‍රයත් කෙටි සූත්‍ර තුනක් තියෙන අපි ඒකත් කරමු. සේයතාපි භික්කවේ යානි කානීචි රුක්ක ජාතානං පන්දනෝ තේසං අග්ගමක්ඛායති යදිදං මුදුතාය චේව කම්මඤ්ඤතායච ඒවමේවකෝ අහං භික්කවේ නාඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං එවං භාවිතං බහුලීකතං මුදුච හෝති කම්මඤ්ඤතංච යත ඉදං චිත්තං භික්කවේ භාවිතං බහුලීකතං මුදුච හෝති කම්මඤ්ඤංච හෝති. මහණෙනි ඒකේ සූත්‍ර නම් මුදු චිත්ත සූත්‍රය. මහණෙනි යම් කිසි වෘක්ෂ වර්ගයෝ වෙද්ද ඔවුන් අතුරෙන් මෘදු බැවින් හා කටයුත්තකට සුදුසු බැවින් කොළොම් ගස යම්සේ අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි එපරිද්දෙන්ම වඩන ලද නැවත නැවත පුරුදු කරන ලද සිත හා සමාන මෘදු බව හා කටයුත්තට සුදුසු බව ඇති අනිත් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහණෙනි වඩන ලද නැවත නැවත පුරුදු කරන ලද සිත මෘදුවද වේ කටයුත්තද සුදුසු වේ. සිතෙහි මෘදු බව පිළිබඳවයි මේ කියන්නේ. වඩන ලද නැවත නැවත වඩන ලද මේ සිතෙහි මෘදු බව පිළිබඳවයි මේ කියන්නේ. මුදුතා කිව්වේ මෘදු බව. එතකොට මේ වඩන ලද කියලා කියන්නේ සමත විදර්ශනාව භාවනාවන්ගෙන් පුරුදු කරන ලද කියන එක. එතකොට මේ ධානවලට යන්නත් මේ සිතෙහි මෘදු බව කියන දේ අවශ්‍යයි. අටුවාචාරී කුරුන්දික වාසී පුස්සමිත්ත කියන තෙරුන් වහන්සේ සිහිපත් කරනු ඇවැත්නි ඒ කාන්තයෙන් මෘදු බව හා කර්මන්නේ බව මේ කර්මන්නේ කර්ම යෝග්‍ය බව අභිඥාපාදක චතුර්ථ ධාන සිතට කියන නමක් කියලා. මෘදු බව. ඊළඟට නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං එවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං යාවං චිදං භික්කවේ උපමාපි නසූකරා යාව ලහු පරිවත්තං චිත්තන්ති අට්ඨම. මහණෙනි යම්සේ සිත වහා ඉපද වහා නැසෙන ස්වභාවයේද එබඳු අනිත් එකම ස්වභාවයකුදු මම නොදකිමි. මහන්නි
සිත කොතරම් වහා ඉපද වහා නස්නා ස්වභාවයක් දීට උපමාවකදු පහසු නොවේ. එතන කියන්නේ ලහු පරිවර්ත වහා වෙනස් වෙනවා පරිවර්තනයට පත් වෙනවා කියන එකයි. එතකොට මේ හිත කියන දේ ක්ෂණයක් ඇතුළත ඇති වෙලා ක්ෂණයක් ඇතුළත පැවතිලා ක්ෂණයක් ඇතුළත නැති වෙලා යනවා. ඒක ඊටාම වේගයෙන් සිද්ධ වෙන දෙයක්. සිත කියන දේ ඊටාම වේගයෙන් වෙනස් වෙන දෙයක්. ඒක නිසා මේ සිතේ ලහු පරිවර්තන මේ සිතේ ඉක්මනින් සිදුවෙන මේ වෙනස් වීමට උපමාවක් දක්වන්න අසීරුයි. පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨಂತಿ. උපක්ඛිලිට්ඨ චිත්ත සූත්‍රය. මහණෙනි සිත පැහැද විහිදුවන්නේ ඒ වනාහි ආගන්තුක වූ රාගාදී උපක්ලේශයන් විසින් කිලිටි කරන ලද්දේ. මේ සිතේ ස්වභාවය මේ ප්‍රකෘති ස්වභාවයෙන් මේ සිත පිරිසිදුයි කියනවා. දැන් අපි කියනවා උපමාවක් දක්වනවානේ මේ පොඩි ළමයෙක්ගේ හිත රහතන් වහන්සේ නමක්ගේ වගේ කියලා. ආසාවල් එහෙම මුකුත් එහෙම නෑ කිලිටි නෑ. පස්සේ ටික ටික ලොකු වෙන්න තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ දේවල් වලට සිත ඇලිලා මේවා නිසා කෙලෙස් හටගන්නේ. නමුත් ප්‍රකෘති ස්වභාවයෙන් මේ හිත ප්‍රභාස්වරයි කියනවා. ඒකයි මෙතන කියන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං. මේ හිත ප්‍රකෘතියෙන්ම පැහැදුනේ. පස්සේ රාගාදී කෙලෙස් වලින් තමයි කිලිටි භාවයට පත් කරන්න කියනවා. ඊළඟට පබස්සර මිදම් භික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි විප්පමුත්තಂತಿ. මහණෙනි මේ සිත වනාහි ආගන්තුක වූ රාගාදී උපක්ලේශයන්ගෙන් හාත්පසින් මිදුනේය. එතකොට මේ වග්ගයේ තියෙන සම්පූර්ණම සිත පිළිබඳව. දැන් ඊළඟට ඔය ප්‍රභාස්වර භාවය පිළිබඳව කියන එක ඊළඟට අපිට පබස්සර වග්ගයේදී මේ විස්තර කරගන්න පුළුවන්. ඔය අවසාන සූත්‍ර කෙටියෙන් කියලා දුන්න සූත්‍ර 3ට අදාළ කාරණා ඊළඟට තියෙන වග්ගයේදී විස්තර වෙනවා. එහෙමනම් අපි අදට අවසන් කරනවා. සුඛ වර්ගයේ පළවෙනි සහ දෙවෙනි සූත්‍රයෙන් ඇහුන්නේ සුඛ වර්ගයේ පළවෙනි සහ දෙවෙනි සූත්‍රවල නම් සුඛ වර්ගයේ පළවෙනි සහ දෙවෙනි. මිච්ඡා පනිහිත සූත්‍රය, මිච්ඡා පනිහිත චිත්ත සූත්‍රය, ඊළඟට සම්මා පනිහිත චිත්ත සූත්‍රය, ඊළඟට පදුට්ට චිත්ත සූත්‍රය, ඊළඟට පසන්න චිත්ත ඒ විදිහට. එතකොට අපි එතන අද සූත්‍ර අපි කළා ගොඩක් නේද? අදන්ත වග්ගය කළා, කම්මනීය වග්ගය කළා, නිවරණ ප්‍රහාණය කළා. 10යි. අපි සූත්‍ර 30ක් විතර කළාද? හොඳයි. එහෙමනම් අපි අවසන් කරනවා. හැම දිනම හෝරා දෙකකට වැඩි කාලයක් දහම් පන්තියට සහභාගී වෙලා මේ රැස් කරගත්තා වූ සියලු පින් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් ලෞතර නිර්වාණ අවබෝධයට පත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ප ဋ ාණ ධර්ම සභාව නිර්මාතෘ රපත් වී වදාළ යාගොඩ ධර්ම ප්‍රභ නායක මාහිම්පාණන් වහන්සේට
අපවත් ඒ වදාළ පූජනීය මහා සංඝරත්නයට අප හැම දෙනාගේ නමින් ඇසීමිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ අයගේ සංසාර ගමන සැපවත් වේවා, දුක් ගිනි නිවේවා, උපනුපන් හැම ආත්මයක්ම වාසනාවන්ත වේවා, මතු ලෝතුර නිවනින් සැනසේවා කියලා සාදු කියලා පින් දෙමු. ප ဋ ාණ ධර්ම සභාවේ වර්තමාන උත්තරීතර අනුශාසක ගරු කටයුතු අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට, වැඩ සිටින මහා සංඝ රත්නයට, ත්‍රිපිටක අධ්‍යයන ආයතනයෙහි කාර්ය මණ්ඩලයේ ආචාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ලංකාව පුරාම සිටින අපේ ශිෂ්‍ය හැම දෙනාටමත් සෙත් පතනවා, ආශිර්වාද කරනවා. හැම දෙනාට නිදුක් බව වේවා, නිරෝගී බව වේවා, දීර්ඝායු සම්පන්නිය වේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහවහ ලෞතර නිවන් දකින්ට මේ පින් ප්‍රඥා පාරමිතා කුසලයක් බවට වැඩේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු 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 සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. සීලවන්තං ලද්දං බුද්ධ පුත්තං නමෝ සම්බුද්ධ පුත්තං නමෝ නිර්වාණ සම්පත්තිය ලැබේවා, නිරෝගී සම්පත්තියම ලැබේවා. සාදු 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 සාදු. තුරන් සර්ණයි ස්වාමීන් වහන්සේ. සියලු දෙනාටම